ආයුබෝවන් සිසු සිසුවෙනි අද අපි උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂයේ දැනුම් මට්ටම වන කම්පිටන්සි ලෙවල් එක 6.7 වන පාඩම යටතේ එන explore how the multiple networks are interconnected to form the internet. ඒ කියන්නේ ජාල පරිගණක ජාල කිහිපයක් එකතු වෙලා අන්තර්ජාලය බිහිවීමේදී මතුවන කරුණු කාරණා ගැන තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී ඉගෙනුම් පළ වශයෙන් ඔබට අවසානයේදී මේ පාඩම අවසානයේදී මම මුලින්ම බලාපොරොත්තු වෙනවා මේ කරුණු පළවෙනි කරුණ දෙවෙනි කරුණ තුන්වෙනි කරුණ සහ මේ DHCP used to dynamically assign IP address කියන කාරණා සාකච්ඡා කරන අද දවසේ. එහිදී මුලින්ම explain the role of the gateway device in interconnecting two devices. gateway කියන උපකරණයේ තියෙන කාර්යභාරය මොකක්ද කියලා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම MAC address එක කියලා එකක් ඔයගොල්ලන් අහලා ඇති. ඒ වගේම IP address එක කියලා කියන එකක් ඔබ අහලා ඇති. ඒ දෙකේ IP address එකයි MAC address එක අතර සම්බන්ධතාවය සහ වෙනස්කම් සහ IP address එකක අවශ්‍යතාවය අද මම මෙතනදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම subnet mask එක කියලා එකක් ඔබ ඉගෙනගෙන ඔබ පාඩමේ ඇතුළත් වෙනවා. එය අද පැහැදිලි කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම DHCP dynamically assigned IP addresses කියන යටතේ කොහොමද අපි IP address එක DHCP සේවාව යටතේ පරිගණක ජාලයකට ලබා දෙන්නේ කියන කාරණයත් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි බලමු features of gateway. Gateway එකක් අපිට connecting devices between two networks that use different models or different protocols. අපි සාමාන්‍යයෙන් පරිගණක ජාල ගත්තාම විවිධ protocols භාවිතා කරලා නීති රීති භාවිතා කරලා ඒ පරිගණක ජාල ඇති වෙලා තියෙන්න පුළුවන්. අපි එවැනි පරිගණක ජාල දෙකක් එකතු කර ගැනීම සඳහා මේ ගේට්වේ කියන උපකරණය හෝ පහසුකම අපි යොදා ගන්නවා. ඒ වගේම මේ ගේට්වේ එක ඇත්තටම අපි පරිගණක ජාලයක ගත්තාම ඒ ගේට්වේ පවතින්නේ පරිගණක ජාලයක අග. ඒ පරිගණක ජාලයෙන් එළියට හෝ මෙතන අපි විස්තර කරලා තිනවා inflows outflows from that network. ඒ කියන්නේ පරිගණක ජාලයට දත්ත හෝ තොරතුරු ඇතුල් වීම සහ පිටවීම කියන කාරණා දෙක සම්පූර්ණ පාලනය කරනු ලබන්නේ මේ ගේට්වේ එක. ඒ වගේම ගේට්වේ එක මේ ප්‍රොටෝකෝල් දෙකක නීති රීතිපති දෙක පරිවර්තනය සඳහා නෙට්වර්ක් එකකින් නෙට්වර්ක් එකට සම්බන්ධ කිරීමේදී ඒක පරිවර්තනය කිරීම සඳහා භාවිතා කරනු ලබනවා. ඒ වගේම මේ ගේට්වේ කියන එක ඔබ දන්නවා ඇති අන්තර්ජාලය ස්තර පහක් යටතේ ඔයගොල්ලන් ඉගෙන ගන්නවා. ඒ වගේම OSI ආකෘතිය තල 7ක් යටතේ ඉගෙන ගන්නවා. මේ සියලුම තල වල මේ ගේට්වේ කියන පහසුකම ලබා දෙන්න පුළුවන් උපකරණය ගේට්වේ කියන ඩිවයිස් එක ඔපරේට් වෙන්න පුළුවන් මේ ඕනම තලයකදී. ඒ අය ඇති වෙනස්කම් ඇති වූ විට. මේ උදාහරණයක්. මේ තියෙන්නේ ගේට්වේ එක ඔබට පේනවා මේ SNA කියලා එක පරිගණක ජාලයක් තියෙනවා. තව වෙනස් පරිගණක ජාලයක් මෙතන තියෙනවා netware කියලා. මේ පරිගණක ජාලයේ ප්‍රොටෝකෝල් සහ ආකෘති වෙනස්. මේ පරිගණක ජාලය එකට සම්බන්ධ කිරීම සඳහා අපි මෙතනදී භාවිතා කරනවා ගේට්වේ කියන උපකරණය. මේ එක උදාහරණයක්. අපි බලමු ඊළඟ උදාහරණය. මේ උදාහරණයේදී අපිට පේනවා මේ අන්තර්ජාලය මෙතනින් තියෙනවා. මෙතන තියෙනවා තව local area network එක. පොඩි network එක ප්‍රදේශයක පොඩි ප්‍රදේශයක ප්‍රචලිත වෙච්ච. ඒ දෙක සම්බන්ධ කිරීම සඳහා මේ ගේට්වේ එක කියන එක සම්බන්ධ වෙනවා. මොකද මේ වෙනස් වූ පරිගණක ජාල දෙකක්. ඉන් පස්සේ අපි යමු MAC address and IP address කියන ඒ
ලිපින දෙක ගැන පොඩි සාකච්ඡා කිරීමක් කරන්න. MAC address එක කියන්නේ අපි දන්නවා MAC address එක කියන්නේ පරිගණක ජාලයක් පරිගණක ජාලයකට සම්බන්ධ කිරීමේදී අපිට ඒ පරිගණකය තුල අවශ්‍යයෙන්ම අපි කියනවා network interface card එකක් ස්ථාපිත කිරීමට අවශ්‍ය වෙනවා. ඒ පරිගණක ඒ interface card එකට address එකක් තියෙනවා. ලිපිනයක් තියෙනවා. ඒ ලිපිනය තමයි අපි කියන්නේ MAC address එක කියන්නේ. ඒ වගේම අන්තර්ජාලයේ TCP/IP ඒ ප්‍රොටෝකෝල් එක යටතේ ස්ථාපිත වෙන අන්තර්ජාලයේදී අපි ලිපිනයක් ලබා දෙනවා හැම පරිගණකයකටම මේ MAC address එකට අමතරව. අපි ඒකට කියනවා IP ලිපිනය කියලා. මේ IP ලිපිනය සහ MAC address එක කියන දෙකම අපිට අවශ්‍ය වෙනවා පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීමේදී. ඒ වගේම මතක තියාගන්න මේ MAC address එක මේ පරිගණකයේ තියෙන අර network interface card එක තුලම ස්ථාපිත කරලා තියෙනවා. ඒක අපිට වෙනස් කරන්න බෑ. එය ලබා දෙන්නේ එම MAC network interface card එක නිපදවන නිෂ්පාදනය කරන ඒ manufacturer විසින් ඒ ආයතනය විසින් ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක ස්ථිරව ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම IP address එක අපිට ලබා දෙන්නේ internet service provider එක. අන්තර්ජාල සේවාවන් ලබා දෙන ආයතනයක් හෝ මේ විශේෂයෙන්ම ආයතනයක්. එම IP address එක අපිට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ MAC address එක වෙනස් වෙන්න බෑ. අපි අන්තර්ජාලයකට පරිගණකයකට සම්බන්ධ කරනකොට අපේ පරිගණකයකට MAC address එකක් තියෙනවා. මේ MAC address එක අපිට වෙනස් කරන්න බෑ. නමුත් අපි තැනින් තැනට මේ පරිගණකය අරන් යන විදිය අපිට එහි IP ලිපිනය හෝ IP address එක වෙනස් කරන්න පුළුවන්. So main difference between MAC address and IP address is that MAC address is used to ensure physical address of the computer and uniquely identified device on the network. අපි ගත්තොත් MAC address එක කියන්නේ අපි හිතමු පොඩි අපි local area network එකක අපි පරිගණක ස්ථාපිත කරලා තියෙනවා නම් ඒ පරිගණකයේ network interface card එකේ තියෙන ඒ ලිපිනයට අපි කියනවා MAC address එක කියලා. එය වෙනස් වෙන්නේ නැහැ. ඒ පරිගණක ජාලය තුල ඒ තොරතුරු හුවමාරු කිරීමේදී අපිට ඒ MAC address එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට IP address එක අපි භාවිතා කරන්නේ අන්තර්ජාලයට හෝ network කීපයක් අතර අපි ගනුදෙනු කිරීමේදී භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට ඒ වෙලාවේදී අපිට පරිගණකයට සඳහා IP address එකක් ලබා දෙන්න ඕන. ඒක තමයි IP address එක කියලා මෙතන සඳහන් වෙන්නේ. අපි උදාහරණයක් ගමු real world මේ සාමාන්‍ය ජීවිතයේ තියෙන කාරණයක් සම්බන්ධයෙන්. එහිදී අපි හිතමු ඔබ හෝ මම ගැන. අපි ගත්තොත් මෙහිදී it is unique across the globe and so MAC address is just like you. ඔබ වගේ තමයි MAC address එක. ඔබ ගත්තොත් මේ ලෝකේ ඔබ වගේ තවත් කවුරුවත් නැහැ. ඒ කියන්නේ MAC address එක කියන්නේ කම්පියුටර් ලබා දීප ලිපිනය. ඒ ලිපිනය යුනික්. ඒක වෙන කොහෙවත් නැහැ. ඒක වෙනස් වෙන්නෙත් නැහැ. ඔබ හෝ මම වෙනස් නොවන ආකාරයකට මේ MAC address එකත් පරිගණකයේ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි හිතන්න IP address එක කියන්නේ අපේ contact address එක. මොකද අපිට ලිපිනයක් කාගේ හරි අපේ ලිපිනය පෞද්ගලික ලිපිනය අපිට කවගෙන් හරි ගෙන්නව ගන්න අවශ්‍ය නම් යම් කිසි තොරතුරු අපි ලිපිනය දීලා ලියුමක් ආශ්‍රයෙන් එතකොට අපේ ඒ ඇඩ්‍රස් එක අපි පාවිච්චි කරනවා. ඒ වගේම අපේ පදිංචිය අපි තැනින් තැනට වෙනස් කරන්න පුළුවන්. ඒ පදිංචිය තැනින් තැන වෙනස් වෙනකොට අපේ ලිපිනය වෙනස් වෙනවා. හැබැයි මම වෙනස් වෙන්නේ නැහැ. ඔබ වෙනස් වෙන්නේ නැහැ. ඔබේ ස්ථානය වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට IP address එක කියන එක අපේ ඒක වෙනස් වෙන්න පුළුවන් ස්ථානය අනුව වේලාව අනුව. ඒක නමුත් MAC address එක වෙනස් වෙන්නේ නැහැ. MAC address එක ඔබ වගේ ඔබේ ලිපිනය වගේ IP address එක. ඒක මම මේ රියල් සාමාන්‍ය ජීවිතයේ උදාහරණයක්
උත්සාහ කරා ඒ සංකල්පය පැහැදිලි කිරීම සඳහා. අපි බලමු මේ දෙක සංසන්දනය කරලා දැන්. MAC address එක සහ IP address එක සංසන්දනය කරලා බලමු. මේ පැත්තේ තියෙන MAC address එකේ තියෙන ගතිගුණ, එහා පැත්තේ තියෙන IP address එකේ ගතිගුණ. අපි එකින් එක යමු. MAC address stand for Media Access Control Address. So MAC කියන අකුර මේ MAC address එකේ ඇවිල්ලා තියෙන්නේ මේ Media Access Control කියන වචන කිහිපය එකතු වෙලා. ඒ වගේම IP address stand for Internet Protocol Address. එහි මේ I අකුර සහ P අකුර ආශ්‍රයෙන් තමයි අපිට I සහ P අකුර ආශ්‍රයෙන් තමයි අපිට මේ MAC ආශ්‍රයෙන් තමයි මේ MAC සහ IP කියන ඒ abbreviation එක අපි කියන කෙටි යෙදුම ලැබෙන්නේ ඒක සඳහන් කිරීම සඳහා. MAC address is 48 bit address එක. අපි දන්නවා මේ address එකක් ගත්තාම ඒකට දිගක් තියෙනවා. යම් කිසි අපි bit ප්‍රමාණය bits ප්‍රමාණයක් ඔය දන්නවා bits bytes kilobyte megabyte ඒ වගේ මේ address එකකට අපිට පාවිච්චි කරන bits ප්‍රමාණයක් තියෙනවා. මේ MAC address එක ගත්තොත් අපි bit 48ක් පාවිච්චි කරනවා. ඒ වගේම අපි IP address එකක් ගත්තොත් ඒක 32 bits තමයි අද අපේ ඔයගොල්ලෝ පාඩමේ ප්‍රධාන කොට සඳහන් කරන IPv4 කියන version එකේදී සඳහන් වෙන දිග. හැබැයි අද මම මතු කරනවා IPv6 කියලා එකකුත් අද භාවිතා වෙනවා. එය භාවිතා වෙන්නේ මොකද IPv4 වල තිබිච්ච දුර්වලතා මගහැරීම සඳහා හඳුන්වා දීපු IPv6 වල bits ප්‍රමාණය 128යි. ඒ වගේම අපි බලමු MAC address එක. MAC address manufacturer provide the MAC address. මේ network interface card එක කම්පියුටරයට අපි සවි කරන ඒ manufacturer සමාගම විසින් ඒකේ ස්ථිරව ස්ථාපිත කරලා තියෙනවා. ඒ address එක ලබා දීලා තියෙන්නේ ඒ ආයතනය විසින්. ඒ වගේම හැබැයි මතක තියාගන්න ඒ MAC address එක ලෝකේ එකම MAC address එකක් network interface card දෙකකට ලැබෙන්නේ නැහැ. ඒකත් unique. ඒ කියන්නේ වෙනස් වූ එකක් තමයි හැම පරිගණකයේ තියෙන MAC address එක. IP address එක provide කරන්නේ කවුද? මම මුලදිත් සඳහන් කරා. IP address එක ලබා දෙන්නේ ඉන්ටර්නෙට් අන්තර්ජාල සේවාවන් ලබා දෙන ආයතනයක් විසින්. අපි බලමු ඊළඟ කාරණය. MAC address is used to ensure the physical address of the computer. අපි කියනවා MAC address එකෙන් දෙන්නේ physical address එක. අපි කියනවා ඒ වගේම IP address එකෙන් ලබා දෙන්නේ තාර්කික ලිපිනයක් නැත්නම් අපි කියනවා logical address එකක්. එතකොට මේක තමයි ප්‍රධාන වෙනස. MAC address එකේ physical address එකක් දෙනවා. භෞතික address එකක්, ස්ථාපිත කරන ස්ථිර address එකක්, ඒ වගේම IP address එකෙන් තාර්කික address එකක් නැත්නම් logical address එකක් ලබා දෙනවා. ඒ වගේම MAC address operates in the data link layer. ඔබ දන්නවා අපි 7 layer තට්ටු 7 නිර්මිතය ගත්තොත් තට්ටු 7ක් තියෙන OSI මොඩල් එකේ ඒ මොඩල් එකේ ඒ ආකෘතියේ data link layer එක නැත්නම් යට ඉඳන් ගත්තොත් දෙවෙනි layer එකට තමයි අදාළව තමයි MAC address එක භාවිතා වෙන්නේ. ඒ වගේම යට සිට එනකොට තුන්වෙනි layer එක නැත්නම් අපි කියනවා network layer එකේ තමයි මේ කියන IP address එක භාවිතා වෙන්නේ. එතකොට මේක layer 2 එක දෙවෙනි layer එක මේක layer තුන්වෙනි layer එකේ තමයි පාවිච්චි කරන IP address. So අවසාන කාරණේකට MAC address of a computer cannot be changed with time and environment. මම නැවත පැහැදිලි කළා MAC address එක ස්ථාපිත වෙලා තියෙන ස්ථිරවම network interface card එකේ ඒක වෙනස් කරන්න බෑ. හැබැයි IP address modify with the time and environment. අපි තනින් තන යනකොට කාලෙන් වෙලාව උදේ වෙලාවට හවස වෙලාවට සමහරවිට අපි DSCP කතා කරනකොට ඔයගලන් තේරෙයි MAC address එක DSCP සේවාව විදිහට දෙනකොට ඒ ලැබෙන IP address එක කම්පියුටර් එකේ වෙනස් වෙන්න පුළුවන්. අපි බලමු IP address එක විස්තරාත්මක IP address එක ගැන ඉස්සරහට මම සඳහන් කරන්න තියෙන අතර අපි දැන් මෙතනදී IP address එක කතා වෙච්ච නිසා පොඩ්ඩක් සලකා බලමු IP address එක ගැන. IP address is a 32-bit number and that identifies a host on the network. It is usually written in the form of IP address එක කියන්නේ 32 bit 32කින් සමන්විත එකක්.
ඒ අපි සඳහන් කරනවා අපි කියනවා මේකට dotted decimal notation එක කියලා. අපිට භාවිතය පහසුවෙන් සහ මතක තබා ගැනීම පහසුව සඳහා අපි ද්විමය වශයෙන් තියාගන්න නැතුව මෙන්න මේ ආකාරයේ අංකිත ක්‍රමයකට භාවිතා කරනවා. අපිට පහසුව සඳහා මේ dotted decimal අංකිත ක්‍රමය භාවිතා කරන්න පුළුවන් binary numbers වෙනුවට. ඒ වගේම IP address එකක් අප විසින් පරිගණකයට ලබා දෙන්න ඕන TCP/IP network එකකට පරිගණකය සම්බන්ධ කරනවා නම්. ඒ වගේම එම IP address එක අපිට ලබා දෙන්න පුළුවන් manually. අපිට පුළුවන් පුද්ගලයන් මැදිහත් වෙලා ඒක පරිගණක තුල ස්ථාපිත කරන්න හෝ අපිට පුළුවන් DHCP server එක ආශ්‍රයෙන් ඒ පරිගණකයට ඔටෝමැටික් අපිට ඒක ඉබේටම ලැබෙන ආකාරයට පරිගණකයට ඒ IP address එක ලබා දෙන්න පුළුවන්. ඒ වගේම IP address එක මම දැන් ඊළඟ slides කීපෙදී පැහැදිලි කරනවා. ඉතින්ලත් මම පැහැදිලි කරා ඔයගලන්ට IP address එක IPv4 version එකේදී IP address එකක් දිග 32යි bit IPv6 වලදී ඒ දිග 128යි bits. අපි බලමු දැන් විස්තරාත්මකව IPv4 addressing scheme එක ආකෘතිය ගැන. IP address is a 32-bit address uniquely define the connection of the device to a internet. දැන් ඉන්ටර්නෙට් එකට අපි පරිගණකයක් සම්බන්ධ කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට IP address එකක් තියෙන්න ඕන. ඒ IP address එක අද වෙනකොට IPv version 4 වලින් IPv4 කියන එකෙන් හෝ IPv6 වලින් ලැබෙන්න පුළුවන්. දැනට අපි කතා කරමු IPv4 එක ගැන. අපි මේ පාඩම අවසානයේදී යමු IPv6 වල කොහොමද ඒක භාවිතා වෙන්නේ. IPv4 ගත්තොත් ඒක 32 bit long address එකක්. ඒ වගේම මේක ලෝකයේ කොහෙ ගත්තත් එක IP එකක් තියෙන එක තැනක විතරයි. ඒක තැන් දෙක පවතින්න බෑ. ඒ වගේම මේ IPv address එකක bit 32ක් තියෙන නිසා මේ ලෝකයේ පරිගණක සඳහා භාවිතා කරන්න පුළුවන් සම්පූර්ණ ඇඩ්‍රස් ප්‍රමාණය දෙකේ බලය 32ක් වෙනවා. ඒ කියන්නේ මේ ගාන අපිට කියවන්න අමාරුයි. මේ ලොකු සංඛ්‍යාවක් මිලියන බිලියන ගානක් IP addresses අපිට ලෝකයේ පරිගණක සඳහා ලබා දීම සඳහා අවස්ථාව තියෙනවා. අපි ඒකට කියනවා IP address space එක කියලා. අපි බලමු දැන් අර 32 bit binary number එකට උදාහරණයක් තමයි මේ මෙතන තියෙන්නේ. එය ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති. එය මතක තබා ගැනීමට අපහසුයි. කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා අපි කරන්නේ මේ 8 කෑලි වලට මේ binary number එක අපි 8 කෑලි වලට 4කට අපි බෙදනවා ඉස්සෙල්ලා. ඊම්පසු අපි කරන්නේ මේ 8ක් ඒ 8ට අදාළ ඩෙසිමල් නම්බර් එක අපි ගණනය කරනවා. ඩෙසිමල් නම්බර් එක 69යි. ඊළඟ එක අපි සුළු කරොත් මම ඊළඟ ස්ලයිඩ් එක ඔයගලන්ට පැහැදිලි කරන්න ඒ කරන්නේ කෙසේද කියලා. ඒ ඔබට මතක් කිරීම සඳහා මෙහි අගය අපි ඩෙසිමල් අගයට ගත්තාම 89යි. ඒ වගේම අනිත් එකේ අගය 31යි. මේකේ අගය 226යි. එතකොට අපිට මේක මේ බයිනරි නම්බර් එක ලියන වෙනුවට අපිට මෙන්න මෙහෙම ප්‍රකාශ කරන්න පුළුවන්. 69.89.31.226. එතකොට අන්න ඒකට තමයි අපි ඉංග්‍රීසියෙන් කියන්නේ dotted decimal notation කිය 30 දශම notation එක. අපි කියනවා මේකට first octet එක octal number එක binary 8ක් තියෙන නිසා මේ දෙවෙනි octet number එක third octet number එක මේක fourth octet number එක මේක තමයි මේ IP address එකේ මූලිකම ආකෘතිය. අපි බලමු තව දුරටත් මෙය ලබාගන්නේ කොහොමද කියලා මේ බයිනරි වලින් අදාළ ඩෙසිමල් අගය. මෙහි අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා අර බයිනරි numbers 8ක් octet එක first octet හෝ second octet හෝ third octet හෝ fourth octet එක අපි ඩෙසිමල් වලට කැල්කියුලේට් ගණනය කිරීමේ එක අවස්ථාවක් මම මෙතන ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. බලන්න මෙතන තියෙනවා බයිනරි නම්බර් එකක්. ඒකේ තියෙනවා බයිනරි ඩිජිට් 8ක්. ඒ 8 මේ එක එක ස්ථානයට තියෙනවා ස්ථානීය අගයක්. අපි කියනවා පොසිෂන් වැලියු කියලා.
ස්ථානීය අගයක් තියෙනවා. පොසිෂන් වැලියු කියනවා. මෙහි ස්ථානීය අගය දෙකේ බදුවේ බිඳුවයි. මෙහි ස්ථානීය අගය දෙකේ බලය 1යි. මෙහි ස්ථානීය බලය දෙකේ බලය 2යි. ඒ ආකාරයට මෙතන ස්ථානීය අගය දෙකේ බලය 7යි. එතකොට දෙකේ බලය 7 කියන්නේ 128යි. දෙකේ බලය 5 කියන්නේ 32යි. දෙකේ බලය 3 කියන්නේ 8යි. දෙකේ බලය බිඳුව කියන්නේ 1යි. ඒ කියන්නේ මේ ස්ථානයේ එකක් පැවතුනා නම් ඒ කියන්නේ 1යි. මේ ස්ථානයේ එකක් පැවතුනා නම් 2යි. මේ ස්ථානයේ එකක් පැවතුනා නම් 8යි. මේ ස්ථානයේ එකක් තිබුණා නම් 128යි. ආකාරයෙන් ඒක අපි මේ තියෙන ස්ථානීය අගයෙන් ಗುಣ කරලා එක වැඩි කිරීම 2 බිඳුවයි. එක වැඩි කිරීම 2 1යි. මෙතන එකේව නැහැ. ඒක නිසා බිඳුව වැඩි කිරීම 2 2. ඒ වගේම මෙතන එක වැඩි කිරීම 2 4. මේක සුළු කරලා එන මේ අගය එකතු කරාම එන අගය තමයි අපි මෙතන මේ 69 89 30ක 226 වශයෙන් ලබා ගත්තේ. දැන් ඔයගලන්ට පැහැදිලිුනේ නැති මං හිතන්නේ වෙනත් විෂය කරුණු යටතේ ඔයගලන්ට සාකච්ඡා වෙන්නේ නැති මේක මතක් කිරීම සඳහා මම මේ සරල උදාහරණයක් මෙතන පෙන්නුවා. මෙතෙන්දි බලාපොරොත්තු වුණේ බයිනරි නම්බර් එකක් 8 digits 8කින් සම්බන්ධ බයිනරි නම්බර් එකක් අපි කොහොමද ඩෙසිමල් වැලියු එකක් බවට පරිවර්තනය කරන්නේ. ඉන්පස්සේ බලමු ඒකේ අනිත් පැත්ත. අපි බලමු අපිට ඩෙසිමල් අගයක් නැත්නම් 10 පාදයේ අගයක් තිබුණොත් අපි කොහොමද එය පරිවර්තනය කරන්නේ බයිනරි නම්බර් එකකට. ඒ සඳහා මම හිතන්නේ මේ ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂයේදීත් ඔයගොල්ලන් මේක හදාරන්නේ නැති. සමහර විට මේ තාක්ෂණ තොරතුරු තාක්ෂණ විෂයේදීත් කොහේ හරි ඔයගොල්ලන් මේ හදාරන්නේ නැති. මේදී කරන්නේ අපි දෙකෙන් අපි බෙදාගෙන යනවා අවසානයේ බිඳුව වෙනකම්. අපි බලමු 2ට 47ට 2 ඒවා 23යි ඉතිරි 1යි. 23ට 2 ඒවා 11යි ඉතිරි 1යි. 5ට 2 ඒවා 2යි ඉතිරි 1යි. 2ට 2 ඒවා 1යි ඉතිරි බිඳුවයි. ඕවාසේ වශයෙන් ගියාම 1 2කින් බෙදුවාම ඉතිරි 1යි බිඳුවක් මෙතන ඉතුරු වෙනවා. මෙතන ඉඳන් මේ පැත්තට අපි පිළිවෙලට ලියුවාම අන්න ඒක තමයි බයිනරි නම්බර් එක මේ 47ට අදාළ. දැන් බලමු පොඩි එක්සර්සයිස් එකක්. අපි උදාහරණයක්. මම මේක පැහැදිලි කරන්න. මේ අදහස අපිට ලැබිලා තියෙනවා බයිනරි 32 bit නැත්නම් බයිනරි 32කින් සමන්විත IP address එකක්. අපි බලමු මේ IP address එක මේ dotted decimal notation එක 30 දශම සංඛ්‍යාවට මේ අංකණයට කොහොමද පරිවර්තනය කරන්නේ? ඒ සඳහා අපි කළ යුත්තේ මම පෙර සඳහන් කරපු විදිහට අපි 8 කෑලි 4කට බෙදා ගන්න ඕන. අපි මේ 8 කෑලි 4කට බෙදුවාම මම මේ මෙතන හිස් තැනකින් සඳහන් කරලා තියෙන මේ 8 කෑල්ල බෙදීම ඒ 8 කෑල්ල බෙදුවාම ඔයගලන්ට පේනවා 1.1.1.1.0 පළවෙනි කොටස ඒ පළවෙනි ඔක්ටේට් එක ඒ අර මම උදාහරණය පැහැදිලි කරපු විදිහට අපිට මෙහෙම සුළු කරලා ඊට අදාළ ඩෙසිමල් අගය ගණනය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ අගය ගණනය කරාම මෙතන 128 ඒව 1යි 32 ඒව 1යි මෙතන 8 ඒව 1යි 4 ඒව 1යි එකතු කරාම 172යි. ඒ ආකාරයට මේ ඊළඟ එක සුළු කරාම 16යි. මොකද මෙතන 1 ඒව නැහැ 2 ඒව නැහැ 4 ඒව නැහැ 8 ඒව නැහැ 16 ඒව එකක් විතරයි තියෙන්නේ. ඒ නිසා මෙතන 16යි. ඊට පස්සේ මෙතන බලමු. මෙතන 1 එකක් තියෙනවා 2 එකක් තියෙනවා 128 එකක් තියෙනවා. ඒ තුන එකතු කරාම ඔයගොල්ලන් මනසෙන් මේක කරන්න පුරුදු වෙන්න ඕන. දැන් ඔයගොල්ලන් උසස් පෙළ ශිෂ්‍ය විදියට මේ ප්‍රගුණ කරන්න ඕන. නැත්නම් ඔයගොල්ලන්ට විභාග වලදී උත්තර ලියීමේදී කාලය ගත කරනවා. මේකට පුරුදු වෙන්න ඕන. ගණන් හදන්න ඕනේ මේ ස්ථානීය අගයන් මතක තියාගෙන මනසේ ඒ එකක් ආපු ගමන් ඒ අගය එකතු කරලා මනසෙන් මේ ගණනය කිරීම ඔයගොල්ලන්ට පුරුදු වෙන්න ඕනේ. දැන් මෙතන 1 ඒව 1යි 2 ඒව 1යි 128 131යි. මෙතන ගත්තොත් 1 2 4 1යි 8 1 4 8යි 12යි. ඒ නිසා අපිට මේ බයිනරි විදියට තිබිච්ච එක අවසානයේ dotted decimal notation එකෙන් මේ ආකාරයෙන් සඳහන් කරන්න පුළුවන්. අපි බලමු උදාහරණයක්.
මේ බයිනරි නම්බර් එක 32 bit 30ක් දෙකකින් තියෙන බයිනරි නම්බර් එකක් කොහොමද මේ ඩොටඩ් ඩෙසිමල් නොටේෂන් එකට පරිවර්තනය කරන්නේ? මෙතෙන්දී අපි කරන්නේ මුලින්ම මේ බයිනරි නම්බර් එක 8 කොටස් 1 2 3 4 5 6 7 8යි. මෙතන ඊට පස්සේ තවත් 8 කොටසක් මෙතන, ඊට පස්සේ තවත් 8 කොටසක් මෙතන 1 2 3 4 5 6 7 8යි. ඊට පස්සේ ඊතුරු 8 කොටස විදියට අපි මෙතන ස්පේස් තියලා මෙය හදාගෙන තියෙනවා. ඒතර පේනවා දැන් තිවිච්ච බයිනරි නම්බර් එක 8 කොටස් 4කට අපි ඔක්ටේට් 4කට කඩාගත්තා. දැන් මම අර පැහැදිලි කරපු විදියට මෙන්න මේ එක කොටසක් අපිට පුළුවන් වෙනම ඊට අදාළ ඩෙසිමල් වැලියු එකට පරිවර්තනය කරන්න. එහිදී අපිට මනෝමයෙන් මේ කරන්න පුරුදු වෙන්න ඕන. ඒ සඳහා මම මෙතන ආධාරකයක් දීලා තියෙනවා. මේ එක එක ස්ථානවල තියෙන පොසිෂන් වැලියු එක. මේ 2.0 ස්ථානයේ 1යි වටිනාකම 2 1දී වටිනාකම 2යි 2 7 වටිනාකම 128යි. ඒ කියන්නේ මේ කොනේම ස්ථානයේ එකක් පැවතුනා නම් 128 අගයක් තියෙනවා. ඒක නිසා අපිට මෙතන කරන්න පුළුවන් මේක සුළු කරනකොට ඩෙසිමල් එකට මෙතන තියෙන 100 එකේව නැහැ, දෙකේව නැහැ, 4 එකයි, 8 එකයි, 32 එකයි, 128 එකයි. ඒ ටික ඔක්කොම එකතු වුණා 128 එකයි, 32 එකයි, 8 එකයි, 4 එකයි අපේ එකතු වුණාම 172 ලැබෙනවා. මෙතන ගත්තොත් එකේව නැහැ, දෙකේව නැහැ, 4ඒව නැහැ, 8ඒව නැහැ, 16 එකයි. ඒ නිසා මේ යගේ 16 වෙනවා. දැන් බයිනරි නම්බර් එකක් අපි දන්නවා 32 bit 32කින් සමන්විත වෙනවා. එතකොට මම කිව්වා මේ 32 බයිනරි වශයෙන් තියා ගැනීම අපහසු නිසා අපි ඩොටඩ් ඩෙසිමල් නම්බර් එකට පරිවර්තනය කරනවා. අපි බලමු මේ උදාහරණයක් නැවත. මේ උදාහරණයේදී මේ අපිට ලබා දීලා තියෙනවා බයිනරි නම්බර් එකක් 32කින් bit 32කින් සමන්විත. දැන් අපේ පරමාර්ථය මේ 32කින් සමන්විත බයිනරි නම්බර් කොහොමද අපි පරිවර්තනය කරන්නේ ඩෙසිමල් ඩොටඩ් ඩෙසිමල් නොටේෂන් එකට. ඒ සඳහා මේ පියවර ටික අපි ගෙන යන ආකාරය මම පැහැදිලි කරන්නම්. මුලින්ම අපිට කරන්න ඕන මේ බයිනරි නම්බර් එක 8 කොටස් 4කට බෙදා ගැනීම. මේ බයිනරි එක මේ කොනේ ඉඳන් අපි 8 කොටස් 4කට බෙදා ගන්න. ඉන්පස්සේ කරන්නේ මේ 4 වෙනම අපි ඊට අදාළ ඩෙසිමල් වැලියු එක කැල්කියුලේට් කරනවා. ඒ සඳහා මම මුලින් ඔයගලන්ට කියා දීපු උදාහරණය මතක් කරගන්න පුළුවන්. එහිදී අපි බලන්නේ මෙන්න මේ වගුව ඔයගලන්ට ප්‍රයෝජනට ගන්න පුළුවන්. මෙහි සඳහන් වෙනවා ස්ථානීය අගයන්. මේ කොනේම ස්ථානීය අගය 128යි. ඒ වගේම එහා කොනේ ස්ථානීය අගය 1යි. ඒ වගේම 1 2 4 8 16 32 64 128 ආකාරයෙන් ස්ථානීය අගය වෙනස් වෙනවා. අපි ගලමු මේක. මෙහි මේ එකේව නැහැ, දෙකේව නැහැ, 4 එකයි, 8 එකයි, මෙතන වෙන්න ඕන 32. මේ ස්ථානීය අගය 128 64 32යි. එතකොට 128 වැඩි එකතු කිරීම 32 එකතු කිරීම 8 එකතු කිරීම 4 කියන්නේ 132යි. මේක වෙනුවට අපිට දැන් පුළුවන් මේ 172 කියන එක පාවිච්චි කරන්න. අපි බලමු මේ ආකාරයට මෙතන තියෙන්නේ 1යි ඒව නැහැ, 2ඒව නැහැ, 4ඒව නැහැ, 8ඒව නැහැ, 16 එකක් තියෙනවා. ඒක නිසා මෙතන අගය 16. ඉන්පසු බලමු මෙතන 1 1යි 2 1යි 128 එකයි. ඒ තුන එකතු කරාම 131යි. ඒ කියන්නේ මෙතන අගය 131. ඒ ආකාරයකට අවසාන එකත් 4 1යි 8 1යි 12යි. ඔයගලන්ට පුළුවන් බයිනරි නම්බර් එකක් ඩොටඩ් ඩෙසිමල් නොටේෂන් එකට මේ ආකාරයෙන් පරිවර්තනය කරගන්න. මේ උදාහරණය ආකාරයේ උදාහරණ කීපයක් නැවත නැවත කරලා මේ ගණනය කිරීම ඕගොල්ලන් හොඳට පුරුදු පුහුණු වෙන්න. එය ඉතා වැදගත් දෙයක් මේ පාඩමට. මේ මම නැවත මතක් කරේ මේ ඉස්සෙල්ලා 172 ලබා ගත්ත ආකාරය. මෙතන අපි බැලුවොත්
මේ මම විස්තර කරලා තියෙනවා අර මම පැහැදිලි කරපු එක. මෙහි බිඳු ඒවා නෑ එක ඒවා මෙතන බිඳුවයි එක ස්ථානයේ දෙක ස්ථානයේ බිඳුවයි හතර ස්ථානයේ එකයි අට ස්ථානයේ එකයි 132 ස්ථානයේ එකයි 128 ස්ථානයේ එකයි. ඒ නිසා මේ ටික ඔක්කොම එකතු කරාම අනිත් අතට 172යි. ඒ වගේම මෙතන වැදගත් කාරණයක් මම තව highlight කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගලන්ට විශේෂයෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හැම ස්ථානයකටම එක ආවොත් යම් කිසි අවස්ථාවක එතකොට අපිට වෙන්නේ 1 ධන 2 ධන 4 ධන 8 ධන 16 ධන 32 64 120 සියලුම අගයන් එකතු කරාම ලැබෙන උපරිම අගය තමයි 255. මෙතන වැදගත් කාරණයක් මතුවෙනවා. අපි මේ dotted decimal notation එකේ මෙන්න මේ ආකාර x ධන x.y z .a කියලා මේක සාධාරණ වශයෙන් ලිව්වහම මෙන්න මේ අගයන් සඳහා x සඳහා ගත හැකි අගයන් බිඳුව තමයි කුඩාම අගය. ඊට පස්සේ ගන්න පුළුවන් උපරිම අගය මේ 255 කියලා මම මෙතන ඔප්පු කරා. එතකොට උපරිම අගය 255. ඒ කියන්නේ මේම නොටේෂන් එකෙන් ලියනකොට මෙතන 255ට වඩා වැඩි අගයක් එන්න බෑ. 257 આવොත් එය වැරදි. ඒක සීමාව තමයි මම මෙතන පෙන්වන්න බලාපොරොත්තු වුණේ. අපි පොඩි උදාහරණ දෙකක් සාකච්ඡා කරලා බලමු. Change the following IP address from dotted decimal notation to binary number. ඔබ මේක පොතේ සටහන් කරගන්න. 111.56 තිතක් 45 තිතක් 78. ඉස්සෙල්ලම පරීක්ෂා කරන්න මේ හරිද? හරි. මේ IP address එක හරි. මේ බිංදුව සහ 255 අතර තමයි සියලු මගයන් පවතින්නේ. දෙවෙනි එකත් හරි. 221 කියන්නේ 255ට අඩුයි. මේ binary number එක notation එකක තියෙන්න පුළුවන් නිවැරදි ආකාරය තමයි මෙතන තියෙන්නේ. දැන් ඕගලන්ට පුළුවන් මනෝමයෙන් යම්කිසි ඕගලන්ට පුරුදු වෙන්න ඕනේ මේක. මේ 78 කොහොමද හැදෙන්නේ කියලා. 78 හැදෙන්නේ කොහොමද? 78 හැදෙන්නේ ඒක අපිට 64ක් 78 තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් තව 8ක් මේකට එකතු කරන්න. එතකොට 72යි. තව අපිට 4ක් එකතු කරන්න පුළුවන්. එතකොට 76යි. තව 2ක් එකතු කරාම 78යි. මේ විදියට හිතන්න පුරුදු වුණාම අපිට පුළුවන් ඊළඟට දෙකේ එකක් නිසා එතනට එකක් එනවා. 4 එකක් නිසා එතනට එකක් එනවා. 8 එකක් නිසා එතනට එකක් එනවා. 64 එකක් නිසා එතනට එකක් එනවා. එය පහසුවෙන් ඔයගලන්ට මනෝමයෙන් කරන්න පුළුවන් වෙනවා. මම මේ කිව්ව ආකාරයට මේ උදාහරණයක් ලියාගෙන ඕගොල්ලන් අභ්‍යාස විදියට මේක කරන්න උත්සාහ කරන්න. එය වැදගත් අභ්‍යාසයක්. අපි බලමු ඊළඟට. මේකෙදි කියන්නේ මෙතන මම මේ උදාහරණ 4ක් දීලා තියෙනවා. මම උත්සාහ කළා තියෙන්නේ උදාහරණ 4ෙම මේ තිත් දශම නැත්නම් dotted decimal notation එකේ මේ IP address එක ලියන්න. හැබැයි මේ 4ෙම යම්කිසි වැරදි තියෙනවා. අපි යා අඳුනාගන්න කොහොමද කියලා අපි සාකච්ඡා කරමු. මුලින්ම කියන්න පළවෙනි එක කොහොමද? ඔයගලන් පොඩක් හිතන්න. මේකේ වැරද්දක් තියෙනවා. දෙවෙනි එකේ වැරද්දක් තියෙනවා. තුන්වෙනි එකේ වැරද්දක් තියෙනවා. හතරවෙනි එකේ වැරද්දක් තියෙනවා. අපි හිතලා බලලා අපි බලමු දැන් සාකච්ඡා කරමු මේ තියෙන වැරදි. පළවෙනි එක ගත්තාම ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා මේ තිත් 3ක් තියෙනවා. කොටස් 4ක් තියෙනවා. ඒ හරි. ඒ සියලු එකම 0.255 අතර. නමුත් මෙතන මේ බිඳුවක් දාලා තියෙනවා 45කයි. එහෙම බෑ. ඒ වැරදි සංකේත ක්‍රමය. ඒ නිසා අපි ඉදිරියෙන් බිඳු දැමීමෙන් වළකින්න ඕන. අපි බලමු දෙවෙනි එක. දෙවෙනි එකේ කොටස් 5ක් තියෙනවා. ඒ වෙන්න බෑ. අපිට කොටස් 4යි පවතින්න පුළුවන්. ඒ කොටස් මෙතන 1යි 2යි 3යි 4යි. මේ කොටස නොතිබුණා නම් මේ නිවැරදි. මෙතන කොටස් 5ක් තියෙන නිසා මේක වැරදි. තුන්වෙනි එක බලමු. තුන්වෙනි එකේ කොටස් 4යි තිත් 3යි කොටස් 4යි. හැබැයි මෙන්න මෙතන බලන්න
255ට වඩා වැඩි. 301යි. මම කිව්වා උපරිමාගේ ගත හැක්කේ 255. ඒ හේතුව නිසා එය වැරදි. අපි බලමු ඊළඟ එක. මෙතන අපි හරි, මෙතනත් හරි, මෙතනත් හරි. හැබැයි අපිට බෑ මේ දෙක කවල මේ ලියන්න. බයිනරි ටිකකුයි ඩෙසිමල් ටිකකුයි අපිට ලියන්න බෑ. ඒ නිසා ඒ කාරණා නිසා ඒ පැහැදිලි කරලා තියෙනවා මම ඉංග්‍රීසියෙන්. හැබැයි මම දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කරා සිංහලෙන් මේ හතර වෙනම. ඊට පස්සේ මෙතන මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන මුලින්ම කියපු දෙයක් IPv4 ඇඩ්‍රස් එකක් කියන්නේ 32 bit ඇඩ්‍රස් එකක්. bit 32කින් සමන්විතයි. ඒට ගන්න පුළුවන් මුල්ම ඇඩ්‍රස් එක මේක. ඔක්කොම බිඳුව වෙන ඒවා. පළවෙනි ඔක්ටෙට් එකේ ඔක්කොම බිඳුවයි. දෙවෙනි එකෙත් ඔක්කොම බිඳුවයි. තුන්වෙනි එකෙත් ඔක්කොම බිඳුවයි. හතරවෙනි එකෙත් ඔක්කොම බිඳුවයි. ගන්න පුළුවන් අවසාන ඇඩ්‍රස් එක තමයි මේ මම යටින් ලියලා තියෙන්නේ. හැම ස්ථානයකටම එක ගානේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් මේකට කියනවා අපි total address space එක. සම්පූර්ණ වපසරිය මේ තියෙන්නේ. මේ ගත්තාම මෙන්න 2 බලය 32ක බලයක් මෙන්න මේක වෙනවා. මෙන්න මේ address space එක මේ අන්තර්ජාලය බිහි වුණාන් පස්සේ මෙය නිර්මාණය කරපු ආයතන විසින් මෙය කොටස් 5කට බෙදුවා. අපි ඒකට කියනවා පන්ති 5ක් කියලා. ඒ පන්ති 5 තමයි A, B, C, D and E වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ පන්ති 5 බෙදුවා. ඒ පන්ති 5න් මේ D සහ E ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ඒ දෙක විශේෂ කාරණා සඳහා බෙදලා දැම්මා. නමුත් A, B, C කියන පන්ති තුන ඒගොල්ලන් හැදුවේ මේ අන්තර්ජාලය පාවිච්චි කරන ආයතන වලට එක්කෝ පුද්ගලයන්ට අන්තර්ජාල සම්බන්ධ වෙන්න අවශ්‍ය කරන ඒ කොටස් වලට තමන්ගේ පරිගණක වලට මේ ඇඩ්‍රස් මේ ලිපිනයන් ලබා දීම සඳහා. එතකොට මේ ක්ලාස් A B C කියලා හැදුවාම මෙන්න මේ අපි කියන මේ පයි chart එකෙන් අපිට පේනවා මේ නිල් පාටෙන් මම මේ සඳහන් කරලා තියෙන තද නිල් පාටෙන් ක්ලාස් A සඳහා මේ IP address එකේ සම්පූර්ණ අඩක්. ඒ සම්පූර්ණ IP address range එකෙන් සම්පූර්ණ අඩක් ක්ලාස් A සඳහා අපි වෙන් කරලා තියෙනවා. හරියට 4න් එකක් ඒකෙන් අපි ක්ලාස් B සඳහා වෙන් කරලා තියෙනවා. ඒ වගේම ක්ලාස් C සඳහා 8න් එකක් අපි ලබා දීලා තියෙනවා. මේ අඳුරු පැහැෙන් තියෙන ක්ලාස් C ඒ සඳහා 8න් එකක් ලබා දීලා තියෙනවා. මම මේ මුල්ම පැහැදිලි කිරීම අපි මේක දීර්ඝව සාකච්ඡා කරනවා. IP address සම්පූර්ණ range එක classes 5කට බෙදුවා. A B C D E. D E කියන්නේ විශේෂ කාරණා සඳහා, A B C කියන්නේ භාවිතය සඳහා, පරිගණක සඳහා, IP ලිපින ලබා දීම සඳහා. එතකොට 50% ප්‍රමාණයක් තියෙන class A address, 25% ප්‍රමාණයක් තියෙන class B address, 12.5% ප්‍රමාණයක් තියෙන class C address. අර මම pie chart එකේ කියපු එක සංඛ්‍යාත්මක කියනවා නම් අපිට මේ විදිහට සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ බලමු මේ ගැන තවත් විශ්ලේෂණයක්. දැන් අපි classes 5ක් තියෙනවා. ඒ classes පහේ මම කිව්වේ පළවෙනි class 3 A B C ගැන තමයි අපි දීර්ඝව හදාරන්න බලාපොරොත්තු වෙන්නේ. class A එකක් ගත්තොත් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ IP address අපිට ලියන්න පුළුවන් මේ ආකාරයට ලියන්න පුළුවන්. විවිධ බිංදුව එකේ සම්බන්ධතා තියලා අපිට ඕන විදිහට IP address ලියන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන අපි කොහොමද මේ class A address එකක්ද, class B address එකක්ද, class C address එකක්ද කියලා අඳුරගන්නේ. ඒ සඳහා ක්‍රමවේදයක් තියෙනවා. එම පළවෙනි ඔක්ටෙට් එකේ පළවෙනි බිටුව බිඳුව නම් අනිවාර්යයෙන්ම එය class A address එකක්. class B අඳුරගන්නේ කොහොමද? පළවෙනි ඔක්ටෙට් එකේ මේ පළවෙනි බිටු දෙක එක බිඳුව නම් එය class B. ඒ වගේම class C කියලා අඳුරගන්නේ පළවෙනි බිටු 3 එක බිඳුව නම්. දැන් මේ බයිනරි විදියට අපි බලමු ඒක
අපි ඩෙසිමල් නොටේෂන් එකේ ඩොටර් ඩෙසිමල් එකෙන් ලියලා තියෙන අවස්ථාවක ඇඩ්‍රස් එක ගන්න කොහොමද අඳුරගන්නේ කියලා. එතෙන්දී අපේ මේ 0.127 අතර අගයක් නම් පළවෙනි ඔක්ටෙට් එකට ලැබෙන්නේ එය ක්ලාස් A වෙනවා. ලැබෙන්නේ 128යි 191 අතර අගයක් නම් එය ක්ලාස් B වෙනවා. ඒ වගේම 192යි 222 අතර අගයක් නම් ඒක ක්ලාස් C වෙනවා. දැන් නවතවතම් මම කියන්නම් බයිනරි නොටේෂන් එකේ තියෙන වෙලාවේදී ක්ලාස් A B C අඳුරගන්නේ පළවෙනි ඔක්ටෙට් එක බිඳුවෙන් පටන් ගන්නවා නම් පළවෙනි ඔක්ටෙට් එක 1 බිඳුවෙන් පටන් ගන්නවා නම් හෝ 1 බිඳුවෙන් පටන් ගන්නවා නම් A B C ආකාරයෙන් අපිට වර්ග කරන්න පුළුවන්. ඒ වගේම 0.127 සහ 128 191 සහ 192යි 223න් පිළිවෙලින් යනවා නම් අපිට ක්ලාස් A B C වශයෙන් වෙන් කරන්න පුළුවන්. එය මෙන්න මේක සහ මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. මේ 127 ලබා ගන්න ආකාරය මම පැහැදිලි කරන්නම්. ක්ලාස් A ඇඩ්‍රස් එක මම කිව්වා මෙතනට බිඳුව තියෙන්න පුළුවන් අනිත් එකට ඕන තැනක් ඕන අගයක් ගන්න පුළුවන්. ඒක තමයි මේ අදහස. බිඳුව තියෙනවා ක්ලාස් A. නිසා අපිට පුළුවන් මේකට ගන්න පුළුවන් ඕන දෙයක් ගන්න පුළුවන් අවම අගයේ 0.7ක් අවම අගයේ 0.7ක් උපරිම අගයේ 1.7ක්. එතකොට අපි බලමු මේක සුළු කරලා 0.7ක් ගත්තනම් අගය කීයද? 0යි. 1.7ක් ගත්තනම් අගය කීයද? 127යි. මෙන්න මේ 0 සහ 127 අගය ලබා ගන්න ඒ ආකාරයට. මේ කටපාඩම් කිරීමට අවශ්‍ය නැහැ. ඔබ මෙය මතක තියාගත්තා නම් මෙන් අපිට මෙය ලබා ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ විදිහට විශ්ලේෂණය කිරීමෙන්. ඒ වගේම බලමු එක බිඳුව ගත්තාම මේ අනිත් 6 ස්ථාන 6ට ඕන අගයක් ගන්න පුළුවන්. ගන්න පුළුවන් අවම අගයේ 0.6ක්, ගන්න පුළුවන් උපරිම අගයන් 1.6ක්. 0.6ක් ගත්ත අවස්ථාවේදී එක බිඳුව මේක සුළු කරාම 128යි. එක බිඳුවත් එක්ක මේක සුළු කරාම 191යි. මෙතන මොකද 64ක් නැහැ. අනිත් හැම එකටම එකක් 255 ඍණ 64 ගත්තොත් 191යි. ඒ නිසා එහි රේන්ජ් එක 128යි 191යි වෙනවා. ඒ ආකාරයට ඕගොල්ලන්ට පුළුවන් මේ ක්ලාස් C එකත් විශ්ලේෂණය කරලා බලන්න මේ අගයන් ලැබෙන ආකාරය. මෙතන ආයිත් අපි සාරාංශගත කරොත් මේ ස්ලයිඩ් එකේ බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි ක්ලාස් A B C එය දැක්කපු ගමන් අඳුරගන්නේ. ඒ වගේම අපි කොහොමද බයිනරි වලින් තියෙන එකක් ඩෙසිමල් වලට ආකාරයෙන් තේරුම් ගන්න. අපි පොඩි උදාහරණයක් බලමු දැන්. මේ උදාහරණයේ පරමාර්ථය තමයි කොහොමද අපි මේ බයිනරි ආකාරයෙන් හෝ ඩෙසිමල් ආකාරයෙන් තියෙන අපි බලමු මේක A ද B ද C ද කියලා අඳුරගන්නේ කොහොමද කියලා. මෙහි අපි උදාහරණ 4ක් ලබා දීලා තියෙනවා. පළවෙනි එක බයිනරි වලින්, දෙවෙනි එකත් බයිනරි නොටේෂන් එකෙන්, තුන්වෙනි එක ඩොටර් ඩෙසිමල් එකෙන්, හතරවෙනි එකත් ඩොටර් ඩෙසිමල් එකෙන්. ඒතර පළවෙනි එකේ මම කියපු නීතිය මොකද්ද? අපි මතක් කරලා බැලුවොත් පළවෙනි ඔක්ටේට් එකේ තියෙන එක පළවෙනි බිට් එක බිඳුව නම් එය ක්ලාස් A. එතකොට මේකේ මම highlight කරලා පෙන්නලම තියෙන උත්තරය මේක බිඳුවයි. මේ උදාහරණයකද first bit is 0. This is a class A address therefore. මේක bit එක බිඳුව වෙච්ච නිසා අපි කියන එක class A කියලා. අපි බලමු දෙවෙනි එක. දෙවෙනි එකේ කියන්නේ එක බිඳුව. අපි දන්නවා බිඳුවෙන් පටන් ගත්තොත් A. එක බිඳුවෙන් පටන් ගත්තොත් B. එක බිඳුවෙන් පටන් ගත්තොත් C. එම නිසා අපිට පේනවා මේ එක බිඳුවෙන් පළවෙනි ඔක්ටෙට් එකේ පළවෙනි බිට්ස් උන සමන්විත වෙන නිසා එය අපිට මේක අඳුර ගන්න පුළුවන් ක්ලාස් C ඇඩ්‍රස් එකක්. අපි බලමු දැන් තුන්වෙනි එක. තුන්වෙනි එකේ තියෙන්නේ ඩොටර් ඩෙසිමල් නොටේෂන් එක. ඒ ඩොටර් ඩෙසිමල් නොටේෂන් එකේ පළවෙනි ඔක්ටෙට් එකේ අගය 0.127 අතර නම් 0.124 නම් මේ අගය අපිට පුළුවන් ඒක ක්ලාස් A කියලා අඳුර ගන්න.
ඒ වගේම මේ 192 කියන්නේ අපි බලමු ගිහිල්ලා මේ අපේ ඉස්සෙල්ලා තියෙන වගුව විදියට 192 සමන්විත වෙන්නේ ක්ලාස් C රේන්ජ් එකට. බලන්න මේ බිංදුව 127 කියන්නේ 1 ක්ලාස් A 128 190 කියන්නේ ක්ලාස් B 192 223 කියන්නේ ක්ලාස් C. අපි මේ උදාහරණය සාකච්ඡා කරමු 192 කියන්නේ ක්ලාස් C මොකද අපි අර රේන්ජ් එකේ ලබාගත්තු ආකාරය. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති අපිට යම්කිසි සරල නීති ප්‍රමාණයක් තියෙනවා. එක බිංදුවෙන් පටන් ගත්තොත් ක්ලාස් A එක බිංදුවෙන් ගත්තොත් ක්ලාස් C බිංදුව 127 අතර නම් ක්ලාස් A ඒ වගේම 192කින් පටන් ගන්නවා නම් ක්ලාස් C. අපි බලමු තවත් පැතිකඩක් මෙහි. මේ තම පැතිකඩේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ IP address එකක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. පහු කාලේ අපි මේක කොටස් තුනකටත් අපි කඩලා සාකච්ඡා කරනවා. අපි ඊළඟ පාඩමකදී බලමු අපි මේ කොටස් දෙක කොහොමද කොටස් තුනකට බෙදලා සාකච්ඡා කරන්න කියලා සබ්නෙටින් කරනකොට. දැන් මේ අවස්ථාවේදී අපි කොටස් දෙකකට විතරයි සාකච්ඡා කරන්නේ. මේ IP address එකක ඕනම IP address එකකට මෙතන අපි කතා කරන්නේ මේ class full addressing ගැන. class full addressing කියන්නේ මොකද්ද? මේ පන්ති සමන්විත addressing ගැන. මොකද පන්ති පහක් ගැන කතා කරා. A B C D E. මේ පන්ති පහ ගැන තමයි මම මේ කතා කරගෙන යන්නේ. මේ පන්ති පහේදී class A B C කියන ඒවා තමයි පරිගණක සඳහා IP address ලබා දීම සඳහා භාවිතා කරන්නේ. ඒ class A address එකක් නම් හෝ B address එක නම් C address එකක් නම් මේ හැම address එකක්ම අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපි පළවෙනි එකට කියනවා ඒකේ network part එක. අපි ඊළඟ කොටස කියනවා ඒකේ host part එක කියලා. එතකොට මේකේ බලුවොත් මේ network part එකට bits 8ක්. bits 8ක් අපි ලබා දීලා තිනවා. මෙතෙන්දී host part එකට bit 24ක් ලබා දීලා තියෙනවා. host එකට මෙතන 8යි, මෙතන 8යි, මෙතන 8යි 24යි. class B ගත්තොත් හරි මැදින් අපි බෙදලා තියෙනවා. මේ පැත්තටත් network part එකටත් 16යි, host part එකටත් 16යි. class C එකේ ගත්තොත් අපි මේකට ලබා දීලා තිනවා 24ක් network part එකට, host part එකට 8යි. එතකොට අපි කියනවා මේකේ net ID සහ host ID විදියට අපි ඉදිරියේදී කතා කරනකොට මේ IP address එකේ net ID එක මොකද්ද host ID එක මොකද්ද කියලා අපිට අඳුරා ගැනීම හැකියාවක් තියෙන්න ඕන. අපි මීට ඉස්සෙල්ලා කරේ මොකද්ද? IP address එකක් දුන්නොත් ඒකේ class එක කොහොමද අඳුරගන්නේ කියලා. මෙතෙන්දී අපි ඊළඟට බලමු ඒ IP address එකේ class එක අඳුරගත්තයින් පස්සේ අපි කොහොමද ඒකේ net ID එකයි host ID එක අඳුරගන්නේ. තව දුරටත් විස්තර කරමු මේ තියෙන වගුවේ අපි දන්නවා class A එකේ අපි bits 8ක් පාවිච්චි කරලා තිනවා network ID එකට. class B එකට network ID එකට අපි bits 16ක් පාවිච්චි කරලා තිනවා. class C එකට network ID එකට අපි 24 bits 24 bits පාවිච්චි කරලා තිනවා. අපි ඒක ඉදිරියේදී සාකච්ඡා කරන තවත් සංකේතාත්මක ක්‍රමයකදී අපිට මේක ලියන්න පුළුවන් ඇලයිරක් 8 අපි කියනවා /8 කියලා. මේ 16 ලියන්න පුළුවන් /16 24 පුළුවන් /24 නැත්නම් මේ ඇලයිරක් 24. ඒ කියන්නේ මොකද්ද? මෙතනින් පටන් අරන් බිඳුවේ ඉඳන් අපි ගන්නොත් 8යි. මෙතන ඉඳන් ගන්නොත් 16යි. මෙතන ඉඳන් ගන්නොත් 24යි. අපි මේ නොටේෂන් එකෙන් කතා කරලා අපි මේකට මේ අවස්ථාවේදී අපි අලුත් නමක් දෙනවා මාස්ක් එක කියලා. අපි මේකට කියනවා මාස්ක් එක කියලා. එතකොට මාස්ක් එකේ අදහස මොකද්ද? මේ පළවෙනි 8 bits class A එකකදී network එකට පාවිච්චි කරා. අපි ඒක තවත් දුරට සඳහන් කරනවා A bit ඔක්කොම එක කරලා අනිත් bit සියලුම host bit බිඳුව කරලා සුළු කරලා අපි කියනවා 255.0.0යි කියලා. මොකද මේ 8ක් තමයි network bit විදියට මේ mask එකේ තියෙන්නේ. මේක තමයි CIDR notation එක අපි ඉදිරිය සාකච්ඡා කරන. මේක තමයි සාමාන්‍ය
සාමාන්‍ය භාවිතයේදී අපි පාවිච්චි කරන ක්‍රමය මාස්ක් එක පෙන්වුම් කිරීම සඳහා. අපි බලමු මේක ඉතාම වැදගත් කාරණයක්. මේකට අපි කියනවා මාස්ක් එකත් 32 bit number එකක්. මේ මෙතන අවසානයේක තියෙන මාස්ක් එක. මේ ක්ලාස් A වල මාස්ක් එක. මේ ක්ලාස් B වල මාස්ක් එක. මේ තියෙන ක්ලාස් C වල මාස්ක් එක. එතකොට ක්ලාස් C වල මාස්ක් එක ගත්තොත් ඔයගලන්ට පේනවා 255 බිඳුව. ක්ලාස් B වල මාස්ක් එක ගත්තොත් 255 බිඳුව. ක්ලාස් A වල ගත්තොත් 255 බිඳුව. මේ හැම එකක්ම IP ඇඩ්‍රස් එකක් වගේ. හැබැයි විශේෂ කාරණේ තමයි මේ කියන නෙට්වර්ක් බිටු 1 කරලා තියෙනවා. හොස්ට් බිටු බිඳුව කරලා තියෙනවා. නෙට්වර්ක් බිටු 1 කරලා තියෙනවා. හොස්ට් බිටු බිඳුව කරලා තියෙනවා. නෙට්වර්ක් බිටු බිඳුව 1 කරලා තියෙනවා. හොස්ට් බිටු බිඳුව කරලා තියෙනවා. අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට net ID එක සඳහා ක්ලාස් A වල බිටු 8ක් පාවිච්චි කරලා තියෙනවා. හොස්ට් බිටු සඳහා බිටු 24ක් පාවිච්චි කරලා තියෙනවා. ක්ලාස් A ඇඩ්‍රස් එක සබ්නෙට් මාස්ක් එක 255.0.0. එය CIDR නොටේෂන් එකෙන් කියනවා අපි කියනවා /8 ඇලයිරක් 8. ක්ලාස් B සඳහා 16ක් අපි නෙට්වර්ක් බිටු සඳහා පාවිච්චි කරලා තියෙනවා. 16ක් හොස්ට් බිටු සඳහා පාවිච්චි කරලා තියෙනවා. මේ සබ්නෙට් මාස්ක් එක 255.0.0. එය CIDR නොටේෂන් එක අපි කියනවා නම් අපේ නෙට්වර්ක් බිට් සඳහා බිටු බිට්ස් 24ක් පාවිච්චි කරලා තිනවා. හොස්ට් සඳහා බිට්ස් 28ක් පාවිච්චි කරලා තිනවා. ඒ නිසා ඒ සබ්නෙට් මාස්ක් එක 255 බිඳුව වෙනවා. ඒක CIDR අංකණයෙන් වෙනවා නම් ඇලයිරක් 24. මේ මතක තියාගන්න. දැන් මේ මාස්ක් එක කියන එක මාස්ක් එක කියන්නේ අර වගුවේ අගට තිබිච්ච මාස්ක් එක ඉතාල වැදගත් කාරණයක්. අපි බලමු මේ තියෙන රෝල් එක මොකද්ද? එයාගේ තියෙන වගකීම මොකක්ද? දැන් අපි දන්නවා ඉදිරියට සාකච්ඡා කරන ඉදිරි පාඩමකදී අපි රවුටර්ස් ගැන. අපි දන්නවා මේ නෙට්වර්ක් දෙකක් එකට එකතු කරනකොට අපිට මේ රවුටර් කියලා උපකරණයක් නැත්නම් අපි කියන ඩිවයිස් එකක් අපිට පාවිච්චි කරන්න වෙනවා. මේ රවුටර්ස් මේ මෙහෙන් එන දත්ත මේ පැත්තට ගෙනියීමේදී දත්ත හුවමාරු කිරීමේදී එක නෙට්වර්ක් එක පරිගණක ජාලයක සිට තවත් ජාලයකට මේ රවුටර් එකට අඳුර ගන්න ඕනේ. මේ ඇත්තට අපි ඉදිරියේ සාකච්ඡා කරන මේ data යන්නේ පැකට්ස් ආකාරයට, පැකට් ආකාරයට. මේ data පැකට් එක තියෙනවා. මේ පැකට් එක එන්නේ කොහේ ඉඳන්ද? යන්නේ කොහෙටද? එතකොට යන්නේ කොහෙද එන්නේ කොහෙද කියලා එක කියන්නේ කොහොමද? IP ඇඩ්‍රස් එකෙන්. අපි TCP/IP network ගැන කතා කරන්නේ. එහිදී IP ලිපිනය කියන එක වැදගත්. මේ data packet එක තියෙනවා යන්නේ කොහෙන්ද එන්නේ කියලා. එතකොට මේ router එක තමයි හොයලා බලලා මේ යන්න ඕන තැනට මෙයා යොමු කරන්නේ. එතකොට router එකට මෙයා යන්නේ කොහෙද කියලා යොමු කරන්න මේ යන තැන IP address එක දිහා බලලා මෙන්න මේ subnet mask එකත් පාවිච්චි කළා තමයි එයා හොයාගන්නේ මේ IP address එකේ network part ID එක මොකද්ද? host ID එක මොකද්ද? ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා මේ subnet mask එකේ සහ IP address එකකයි තියෙන සම්බන්ධතාවය පරීක්ෂා කරන්න. මේ ඩයග්‍රෑම් එක ඊටාම සැලකිල්ලෙන් බලන්න. මෙතන තියෙනවා subnet mask එක. දැන් ඔයගොල්ලන් බලන්න ඉස්සෙල්ලා වගේ මේක මම සාකච්ඡා කරා. මෙතන මම සඳහන් කරලා තියෙනවා. මේ subnet mask එක මොකක subnet mask එකද? මේ subnet mask එක class C address එක subnet mask එක. 255 ඊට පස්සේ මේක මේ IP address එක. යම්කිසි IP address එකක්. එතකොට මේ දෙක compare කරාම
අපිට බෙදන්න පුළුවන් මේ දෙක කම්පෙයාර් කරාම අපිට පේනවා මේ 255 250 මෙතනින් තමයි මේක බෙදෙන්නේ. මෙතනින් තමයි මේක බෙදෙන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේක තමයි network ID එක මේකේ. මේක තමයි මේකේ host ID එක. මොකද මේ subnet mask එක අපි පරීක්ෂා කරාම පේනවා මෙතනින් එහා තියෙන host bits. මෙතනින් එහා තියෙන network bits. එතකොට මේ IP address එකත් එක්ක අපි සාකච්ඡා කරලා කම්පෙයාර් කරලා බැලුවාම අපිට පේනවා 192 168 එකයි කියන්නේ මේකේ network ID එක 34 කියන්නේ මේකේ host ID එක. එයා අඳුරා ගැනීම සඳහා මේ network mask එක අපිට වැදගත් වුණා. ඊට පස්සේ බලමු අපි network address එක කියන එක අවසාන වශයෙන් මේ network address එක මේක තමයි අපි ගත්තොත් අපි යම්කිසි class C address ගොනුවක් ගත්තොත් address කොටසක් සම්පූර්ණ class C address පරාසයක් ඒ class C address පරාසයේ මුල් address එක සහ අග address එක වශයෙන් අපිට address දෙකක් අඳුර ගන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් මෙන්න මේ 192යි 248යි 48යි කියන class C network ID එක බලමු. අපිට අත host ID එක අපිට පුළුවන් බිඳුවේ ඉඳන් 255 දක්වා අපි ඉදිරියට මේක සාකච්ඡා කරමු. අපිට වෙනස් වෙන්න පුළුවන්. මේ host ID එක වෙනස් වෙන්න පුළුවන්. class C නම් මේ address එක. එතකොට class C address එකේ එක address block එකක තියෙනවා address 255. මොකද net ID එක 192 248යි host ID එක වෙනස් වුණා බිඳුවේ ඉඳන් 255 දක්වා. එතකොට මේ class C address එකක් network එකකට මේ block එක මේ IP ගොනුව අපි දාන්න බලාපොරොත්තු වෙනවා නම් මේකේ network address එක කියන්නේ පළවෙනි address එක. මේකේ එන පළවෙනි address එක අපි කියනවා the first address in the block is normally not assigned to any device. අපිට මේක මේ සම්බන්ධ වෙන පරිගණක වලට සඳහන් දෙන්න බෑ. මොකද මේ network එක සඳහා මේ network එක සඳහා අපිට මෙන්න මේ address එක භාවිතා කරන්න වෙනවා. 192 248 48 බිඳුව කියන එක. ඒක තමයි අපි මෙතන සඳහන් කරලා තියෙන්නේ. It is used as the network address that represent the organization or rest of the world. අපි දන්නවා ඉන්ටර්නෙට් එක කියන්නේ networks of network. network වල එකතුවක් තමයි ඉන්ටර්නෙට් එක කියන්නේ. මේ හැම එකටම network address එකක් තියෙනවා. මේකට network address එකයි මේකට network address එකක් තියෙනවා. මේකට network address එකක් තියෙනවා. ඒ වගේම මේ network එකේ තියෙන හැම පරිගණකයකටම IP address එකක් තියෙනවා. එතකොට මේ network address මේ network address එකයි මේ network address එකයි වලින් අපි එක network තුන වෙන වෙනම අඳුර ගන්නවා. ඒක නිසා මේ දෙක සම්බන්ධ කරගන්න අවස්ථාවේදී routers වගේ උපකරණ දාලා අපිට මේ network address එක වැදගත් වෙනවා. These network addresses are used by routers to direct data packets. මේ routers data මෙහෙන් එන packet මේ පැත්තට දාන්නද මෙතනින් ඒවා මේ පැත්තට දාන්න කියලා තීරණය කිරීම සඳහා පාවිච්චි කරනවා. අපි අද මේ පාඩමේ මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙතන ඉඳන් ඉතුරුට අපි බලාපොරොත්තු වෙනවා classless addressing සහ ඉදිරියේදී කොහොමද අපි DHCP server එකක් කොහොමද පාවිච්චි කරන්නේ IP address ලබා දීම සඳහා එවැනි කාරණා ඉදිරිය සාකච්ඡා කරන්න ඔබ සමට ආයුබෝවන්.